හරි අපි අවසානයේ කතා කරේ ඕවර්රයිඩින්. අපි ඕවර්රයිඩින් වල එක එක්සැම්පල් එකක් කතා කරා මතකද දන්නේ මෙන්න මෙහෙම. මේ හතරවෙනි එක්සැම්පල් එක බලන්න මේකෙදි අපි කරා මෙන්න මෙහෙම එකක්. අපි දැක්කා ඕවර්රයිඩින් කියන්නේ මෙන්න මෙහෙම. parent class එකේ behavior එකක් තියෙනවා නම් නැත්නම් හැසිරීමක් තියෙනවා නම් ආන්නේ හැසිරීම child class එකට inherit වෙනවා. හැබැයි මේ child class එක කැමති නැත්නම් ඒ හැසිරීමට child class එකට පුළුවන් ඒ හැසිරීම override කරන්න. ඒතකොට තේරුම් ගන්න මෙහෙමයි. parent class එකේ කිසියම් හැසිරීමක් තියෙනවා. ඒ parent class එකේ හැසිරීම child class එකට inherit වෙනවා. හැබැයි child කැමති නැහැ parent ගේ හැසිරීමට. child කැමති නැත්නම් parent ගේ හැසිරීමට child පුළුවන් ඒක override කරන්න. ඒ කියන්නේ මේ method එකේ body එක වෙනස් කරගන්න child අයිතිය තියෙනවා. දැන් අපි අහුවොත් එම overriding කියන්නේ මොකද්ද කියලා. overriding කියන්නේ සරලවම මෙච්චරයි. parent ගේ තියෙන behavior එකක් child වෙනස් කරගන්න. ඇයි අපි override කරන්නේ? child parent ගේ behavior එක වෙනස් කරගන්න අවශ්‍යයි. ඒක නිසා තමයි අපි override කරන්නේ. හරිනේ. ඊළඟට බලන්න අපි එදා කතා කරපු නැති example එකක් තිබ්බා. ඒ example එක තමයි මේ දෙවෙනි example එක අපි ලිව්වා විතරයි. කතා කරේ නෑ මේක. ඊළඟට මතකද නැහැ මම කොහොමද overriding හැසිරීම ගන්න අපි කරන වැඩක් තියෙනවා. ඒ තමයි object එක හදන්නේ child class එකෙන් කොහොමද reference එක දෙන්නේ parent class එකෙන්. object එක child class එකෙන් හදනවා reference එක parent class එකෙන් දෙනවා. එතකොට තේරුම් ගන්න අපි m කියන method එකට call කරාම compile time එකේදී හිතන්නේ compile එකට පේන්නේ parent class එකේ m method එක තමයි. compile time එකේ compile එකට පේන්නේ parent class එකේ m method එක. දැන් මේ මොහොතේ parent class එකේ A class එක child class එක B class එක. ඒක නිසා තේරුම් ගන්න compile time එකේදී compile එකට පේන්නේ A class එකේ m method එක තමයි. compile time එකේදී compile එක හඳුනගන්න A class එකේ m method එක. නමුත් run time එකේදී JVM එකෙන් run වෙන තේරුම් ගන්න object එකට අයිති m method එක. හරි. ඔන්න ඕකට කියන ළමයි method resolution is done by JVM. මොකද කියන්නේ method resolution is done by JVM. method resolution කියන්නේ මොකද්ද? run time එකේ run වෙන method එක. run time එකේ run වෙන method එක තීරණය කරේ JVM එකෙන් compile එකෙන් නෙමෙයි. ඒක නිසා තමයි මේකට run time polymorphism කියන්නේ. හරි. ඒකත් අපි සටහනක් දාගමු. මේක තමයි run time polymorphism. ඔකට තමයි කියන overriding කියලා. මෙතෙන්දි වෙන්නේ method resolution is done by JVM. method resolution එක කරන්නේ JVM එකේ. So what is method resolution? method resolution කියන්නේ මෙහෙමයි. run time එකේ run වෙන method එක තීරණය කිරීම. හරිද? deciding the method running at the run time. run time එකේ run වෙන method එක තීරණය කරන්නේ කවුද? JVM එකේ. දෙවෙනි example එක කතා කරේ father කියලා class එකක් තියෙනවා. class එකේ තියෙනවා instance variable තුනක් cash goal land කියලා. මේ කොහොමද inherit වෙන child class එකට අපි දන්නවා. ඊළඟට අපි කතා කරලා තේරුම් ගන්න marry කියලා method එකක් තියෙනවා. මේ marry method එකේ මොකක්ද උනේ? මෙන්න මේ තමයි තාත්තා බැඳපු දවසේ හැසිරෙච්ච විදිය තමයි marry method එකේ body එක. මේ marry method එකේ body එක කියන්නේ තමයි marry method එකේ body එක කියන්නේ තාත්තා විවාහ වුණ දවසේ ඒ දවසක් ගත කෙරිච්ච ආකාරය. දැන් child එක inherit වෙනවා. මේ marry method එක inherit වෙනවා. නමුත් child කැමති නැහැ father ගේ marry method එකට. නැත්තම් මේ මංගල දිනේ ගත වෙච්ච ආකාරයට child කැමති නැහැ. එතකොට child ඒක override කරනවා. එතකොට තේරුම් ගන්න පුතා වෙනම විදිහකට wedding එක කරනවා. දැන් හරි. අපි ඒක එදා තේරුම් ගත්තා. දැන් මෙන්න මේ හැසිරීම කොහොමද ගන්නෙ? හැසිරීම ගන්න නම් මෙහෙමයි කරන්න ඕනේ. object එක හදන්න ඕනේ child class එකෙන්, reference එක දෙන්න ඕනේ parent class එකෙන්. එහෙනම් child class එකෙන් object එක හදනවා. හරිද? reference එක දෙනවා parent class එකේ. මෙන්න මෙහෙම. අපි දාමු C කියලා මෙහෙම. ඊළඟට
C ඔබ්ජෙක්ට් එකේ marry method එකට කෝල් කරොත් මෙහෙමයි වෙන්නේ. මුලින් බලමු මෙහෙම. මේ ප්‍රෝග්‍රෑම් එක කම්පයිල් වෙද්දි බලන්න මෙතන ක්ලාස් ෆයිල් තුනක් තියෙනවනේ. ඒතකොට බයිට් කෝඩ් තුනක් හැදෙනවා. ඩොට් ක්ලාස් ෆයිල් තුනක් හැදෙනවා. ඊළඟ කම්පයිල් එකෙන් කම්පයිල් කරගෙන යනකොට කම්පයිල් ඇවිල්ලා බලන්න මේ චයිල්ඩ් ක්ලාස් එකෙන් තමයි ඔබ්ජෙක්ට් එක හදන්නේ. කිසිම ප්‍රශ්න නැහැ ඔබ්ජෙක්ට් එක හදන්න පුළුවන්. රෙෆරන්ස් එක දීලා තියෙන parent class එකෙන්. අපි දන්න parent class reference can be used to all child object. parent class එකේ reference එකක් පුළුවන් පාවිච්චි කරන්න child class එකේ ඔබ්ජෙක්ට් එකක් හදන්න. ඒක නිසා තේරුම් ගන්න කිසිම ගැටලුවක් නැහැ මේ වෙලාවේ. parent class එක නැත්තම් father class එකේ reference එක දීලා child class එකේ object එක හදන්න පුළුවන්. ඊළඟට බලන්න c.marry කියලා කෝල් කරාම මෙන්න මෙහෙමයි. compile එකෙන් ඇවිල්ලා අහනවා hello c ඔයා කවුද කියලා. ඒතර compile එක කියනවා එතකොට c කියනවා compile එකට මම father class එකේ type එක. හරිනේ? hello c ඔයා කවුද කියලා එහෙම c කියනවා මගේ type එක father. ඊළඟ compile එකෙන් අහනවා ඔයා father නම් ඔයාගේ class එකේ නැත්තම් father කියන class එකේ marry කියලා method එකක් තියෙද. ඔව්. ඒතකොට compile එක හඳුනගන්නේ මෙන්න මේ method එක. compile එක මේ method එක හඳුනගෙන compile කරලා byte code එක හදනවා. හරිද? ඊළඟට run time එකේදී මොකද වෙන්නේ? JVM එක එනවා. මෙන්න මේ line එක run වෙනවා. මේ line එක run වුණාම මොකද වෙන්නේ? heap එකේ හැදෙනවා child class එකේ object එක. ආන්නේ හැදිච්ච object එකේ address එක තමයි C ගේ value එක වෙන්නේ. හරිද? ඒක නිසා JVM එකෙන් අහනවා hello C ඔයා කවුද? මම heap එකේ ඉන්න object එකක් දිහා බලාගෙන ඉන්න කියලා තමයි C කියන්නේ. run time එකේදී C මොකද කරන්නේ? heap එකේ තියෙන object එකක් දිහා බලන් ඉන්නවා. ඊළඟට අහනවා JVM එකෙන් hello C ඔයා බලන් ඉන්නේ මොන class එකෙන් හදපු object එකක් දිහාද? මම බලන් ඉන්නේ child class එකෙන් හදපු object එකක් දිහා. හරි. දැන් එනවා ඔයා කියන්නේ child class එකේ marry method එකක් තියෙද? ඔව් තියෙනවා. එහෙනම් මෙන්න මේක තමයි run වෙන්නේ. හරිද? ඇත්තටම run වෙන්නේ මේ මොහොතේ තේරුම් ගන්න compile time එකේදී compile එකෙන් හඳුනාගත්තේ parent class එකේ marry method එක. run time එකේදී JVM එකෙන් හඳුනාගත්තේ child class එකේ marry method එක. ඇත්තටම run උනේ මොන method එකද? JVM එකෙන් හඳුනාගත්ත method එක. හරිනේ? compile එකෙන් හඳුනාගත්ත method එකක් තිබ්බා. JVM එකෙන් හඳුනාගත්ත method එකක් තිබ්බා. run උනේ JVM එකෙන් හඳුනාගත්ත method එක. හරිනේ? ඇත්තටම method එකක් run වෙනවා. ඒ run වෙන්නේ JVM එකෙන් හඳුනාගත්ත method එක. ඒක නිසා තමයි කියන්නේ method resolution is done by JVM. method resolution is done by JVM. method resolution කියන්නේ run time එකේ run වෙන method එක. method which is running at the run time. ඒක තමයි method resolution කියන්නේ. හරිනේ? එහෙනම් overriding වල වෙන්නේ තේරුම් ගන්න method resolution is done by JVM. හරි. ඒක සටහන් කරගන්න. ඒක සටහන් කරගන්න මෙහෙමයි. in overriding method resolution is done by JVM. හරි. අපි යමු අද අලුත් පාඩමට. අපි එදා කතා කරා මම එදා මාතෘකාවට ලියාගත්තා. අපි inheritance කෙටියෙන් කතා කරා. polymorphism කතා කරා. ඒකට තේරුම් ගන්න polymorphism වල කොටස් දෙකක් තියෙනවා. මොනවද? compile time polymorphism තියෙනවා, run time polymorphism තියෙනවා. run time polymorphism වලට තියෙන overriding. අපි overriding කතා කරා. compile time polymorphism වලට තියෙන overloading. අද අපි overloading කතා කරමු. method hiding අපි OOP ගැඹුරට කතා කරනකොට කතා කරන්න තියෙනවා. ඊට පස්සේ අපි යන් abstraction සහ encapsulation කියන මාතෘකා දෙක කතා කරන්න. ඒ ටික කරාට පස්සේ අපිට OOP කියන එක සරල මට්ටමින් ඉවරයි. ඊට පස්සේ පුළුවන් අපිට ගැඹුරු මට්ටමට යන්න. හරි. ඊළඟට අපි access level වලින් කතා කරා. මතකද දැන් modifiers වලින් අපි දැක්ක access modifiers තියෙනවා, non access modifiers තියෙනවා. අපි access modifiers අපි දැක්ක තුනක් තියෙනවා, public, protected, private. ඒ වගේම access level අපි දැක්ක හතරක් තියෙනවා, public, protected, package, private කියලා. ඉතින් අපි public කතා කරා, private කතා කරා, package කතා කරා, protected අපි තියෙනවා. අපි ඉස්සරහට ගමු මේක. ඊළඟට මේ non access modifiers තියෙනවා. මෙතෙන්දී අපිට කතා කරන්න ගියොත් මේ non access modifiers ටික මෙහෙමයි කතා කරන්න වෙන්නේ. class level modifiers කතා කරන්න ඕනේ. ඒ කියන්නේ class එකකට පාවිච්චි කරන්න පුළුවන් modifiers මොනවද? access non access
වලින් ඔක්කොගෙම ක්ලාස් ලෙවල් මොඩිෆයර්ස් කතා කරන්න වෙනවා. ඊළඟට මෙතඩ් ලෙවල් මොඩිෆයර්ස් කතා කරන්න වෙනවා. මෙතඩ් වලට මොඩිෆයර්ස් දැම්මොත් මොකද වෙන්නේ? ඊළඟට වේරියබල් ලෙවල් මොඩිෆයර්ස් කතා කරන්න වෙනවා. මේවයින් ක්ලාස් වලට ගන්න පුළුවන් මොනවද? ඒ ක්ලාස් එකක් මුලට දාන්න පුළුවන් මොඩිෆයි එක මොකද්ද? ඒ කියන්නේ ක්ලාස් එකක් ලියනකොට ක්ලාස් එක මුලින් මොඩිෆයි එකක් ලියන්න පුළුවන්. එහෙම ක්ලාස් මොනවද? එහෙම ලිව්වොත් මොකද වෙන්නේ? මෙතඩ් ලෙවල් මොඩිෆයර්ස් තියෙනවා. මෙතඩ් එකක් ලියනකොට මෙතඩ් එක මුලට මොඩිෆයර්ස් ලියන්න පුළුවන්. ලිව්වොත් මොකද වෙන්නේ? ඊළඟ වේරියබල් ලෙවල් මොඩිෆයර්ස් තියෙනවා. ඒ කියන්නේ මේ හැම මොඩිෆයි එකක්ම හැමතැනකම යූස් කරන්න බෑ. දැන් මේ abstract කියන මොඩිෆයි එක ගත්තොත් ඒක ක්ලාස් එකක් මුලට ලියන්න පුළුවන්, මෙතඩ් එකක් මුලට ලියන්න පුළුවන්. abstract class තියෙනවා, abstract methods තියෙනවා. හැබැයි abstract variable නැහැ. ඒකට abstract is a class level modifier and also method level modifier. ඒක variable level modifier එකක් නෙමෙයි. දැන් final ගත්තොත් ඒක class එකක් මුලට ලියන්නත් පුළුවන්, method එකක් මුලට ලියන්නත් පුළුවන්, variable එකක් මුලට ලියන්නත් පුළුවන්. එහෙම. දැන් static ගත්තොත් බලන්න static class තියෙනවා. හැබැයි තේරුම් ගන්න ඒවට කියනවා inner class කියලා. නැත්තම් සාමාන්‍යයෙන් class එකක් මුලට static ලියන්න බෑ. class එකක් මුලට static ලියන්න පුළුවන්. ඒ ලියන්න පුළුවන් class වර්ග inner class. එතකොට තේරුම් ගන්න මේ static කියන එක class level modifier එකක් වුණාට ඒකට පොඩි සීමාවක් තියෙනවා. inner class වලට විතරයි පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඒක static nested class එකක් වෙනවා. කියන්නේ inner class එක නැත්තම් සාමාන්‍ය class එකක් මුලට static ලියන්න බෑ. හැබැයි static කියන එක variable වලට දාන්න පුළුවන්. අපි දැනටම දාන static variable තියෙනවා. අපි දැනට දාන static methods තියෙනවා. එහෙම. එහෙම තේරුම් ගන්න මේ එක එක modifier ගැන වෙන වෙනම තේරුම් ගන්න ඕන. class level එකේ මොනවද පාවිච්චි කරන්න පුළුවන්? method level එකට මොනවද? variable level එකට මොනවද? ඔය ටික ඔක්කොම අපි ඉවර කරගන්න ඕන. අපි යමු ඊළඟට overloading බලන්න. දැන් අපි යමු overloading කියන මාතෘකාවට. අපි ගිහින් බලමු overloading වල මොකද වෙන්නේ කියලා. ඒක මෙහෙමයි. කියන මාතෘකාව ළමයි overloading. අපි ක්ලාස් එක ලියමු මෙහෙම. ඊළඟට මම පොඩි කතාවක් කියන්නම් overloading වලට යන්න කලින්. මේ overriding වල බලන්න අපි කරාම තේරුම් ගන්න ඕනේ මේ overriding rules කියලා වර්ගයක් තියෙනවා. හරිද? ඒක දැන් කරන්නේ නැහැ මම. overriding ගැඹුරින් කරනකොට බලමු. overriding rules තියෙන ගොඩක්. හරිද? මම කෙටියෙන් කියන්න. overriding rules වල තේරුම් ගන්න මුලින්ම වෙන්න ඕන එක තමයි parameter list එක සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ child class එකේ ලියන method එකේ parameter list එක සමාන වෙන්න ඕනේ. method name එක සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ method signature එක සමාන වෙන්න ඕනේ. return type එක ළමයි void නම් සමාන වෙන්න ඕනේ. primitive නම් සමාන වෙන්න ඕනේ. reference type එක return type එකට තියෙනවා නම් covariant return type කියලා එකක් තියෙනවා Java 1.4 වලින් පස්සේ ආපු ඒක allowed ඒක කියන්නේ covariant return type එක පාවිච්චි කරන්න පුළුවන් child class එකේ. අපි covariant return type කියන්නේ මොකක්ද කියලා ඉස්සරහට බලමු. එහෙම overriding rules තියෙනවා. හරිනේ. ඊළඟට same wide access level කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ මේ child class එකේ behavior එක වෙනස් කරන method එකේ. නැත්තම් overriding method එකේ. මේ උඩ තියෙන parent ගේ method එකට කියනවා overridden method. child class එකේ method එක overriding method. මෙන්න මේ overriding method එකේ modifier එකේ කියන්නේ access modifier එකක් දානකොට ඒකේ access level එක තේරුම් ගන්න same more wide. ඒ කියන්නේ parent ගේ access level එකට වඩා same more wide. එහෙම වෙන්න ඕන. ඊළඟට parent ගේ private method එකක් තිබ්බොත් override කරන්න බෑ. final method එකක් තිබ්බොත් override කරන්න බෑ. static method එකක් තිබ්බොත් override කරන්න බෑ. එහෙම rules ටිකක් තියෙනවා. ඊළඟට මෙතන exception එකක් throw වෙනවා නම් මොකද වෙන්නේ child ගේ? ඒවත් හිතන්න ඕන. හරිද? මේ override කරන rules තියෙන සෑහෙන්න. ඔන්න override කරන rules ටික ඔක්කොම අපි ඉස්සරහට දාමු. මම කර OP ගැඹුරින් කතා කරනකොට අපි කතා කරමු. දැනට මේ හොඳටම ඇති. overriding කියන්නේ මොකක්ද කියලා අදහසක් තියෙනවා. child අවශ්‍යයි parent ගේ තියෙන හැසිරීමක් වෙනස් කරන්න. එහෙනම් මොකද්ද කරන්න ඕන? override කරන එක. ආන්නේ අදහස තිබ්බනම් ඇති. ඒතර overload කරනවා කියන්නේ මොකද්ද? ඒක මෙන්න මෙහෙමයි. අපි example එකකින් බලමු. දැන් මම overloading වලට example එකක් ගන්න මෙන්න මෙහෙම. හිතන්න පොඩි ළමයෙක් ඉන්නවා කියලා මෙන්න මෙහෙම. මෙහෙම චූටි ළමයෙක් ඉන්නවා. මේ ළමයා හරිම අහිංසක ළමයෙක්. හොඳේ. දැන් මේ ළමයා කොච්චර අහිංසකද කියනවනම් මේ ළමයා ගෙදර ඉන්න විදියට මේ ළමයාගේ අම්මරේ තාත්තරේ සැකයක් මතුවෙනවා නැත්නම් ප්‍රශ්නයක් මතුවෙනවා. මේ ළමයාට සමාජයට ගිහිල්ලා ඉන්න පුළුවන් වේද? ඉස්කෝලේ ගිහිල්ලා ඉන්න පුළුවන් වේද? යාළුවොත් එක්ක වැඩ කරගන්න පුළුවන් වේද? අන්න එහෙම අම්මලට ප්‍රශ්නයක් ඇති වෙන තරමට අහිංසක විදියට ගෙදරදී ඉන්න මේ ළමයා.
බලන්න ඒ ළමයාගේ ගෙදරදී හැසිරීම හරි අහිංසක හැසිරීමක් තියෙනවා. කතා කරන්න හිමින් කිසි ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ බලන්න මේ ළමයා ඉස්කෝලේ ගියා මොකද වෙන්නේ කියලා. හරිද? ඉස්කෝලේ ගිහිල්ලා යාළුවොත් එක්ක හැසිරෙන විදිය, යාළුවොත් එක්ක කෑ ගහන විදිය, හැසිරෙන විදිය, දඟලන විදිය දැක්කම ඉස්කෝලේ ගුරුවරුන්ට හිතනවා මේ යකා නම් ගෙදර කොහොම ඉන්නවද කියලා. අන්න එහෙම හිතන විදිහට තමයි ඉස්කෝලේදී හැසිරෙන්නේ. අම්මලා තාත්තලා දන්න ඉස්කෝලේදී දින හැසිරීම, අම්මලා තාත්තලා දන්න ගෙදරදී දින හැසිරීම. ඉස්කෝලේදී ළමයාගේ හැසිරීම දැක්කම ගුරුවරු බය වෙනවා මේ ළමයා ගෙදරදී කොහොමද කියලා. අන්න එහෙම හැසිරීමක් තමයි ගෙදරදී තියෙන්නේ. හරි? දැන් හිතන්න ඊළඟට මේ ළමයා පාරේ යනකොට. පාරේ යනකොට වෙනම හැසිරීමක්. පාරේ යනකොට හරිද? වටේ පාරේ යනකොට ගෙදරට යනකොට වටේ පිටේ ගස් තියෙනවා නම් හිතන්න අඹ ගස් එහෙම තියෙනවා කියලා හැම ගහටම ගල් ගහනවා. අඳුරේ ගෙවල් වලටත් ගල් ගහලා පාරේ ඉන්න මිනිස්සුන්ටත් ගහලා එහෙම තමයි යන්නේ. ඉස්කෝලේ ඉරලා යද්දි ළමයි 3-4 දෙනෙක් යද්දි ඔන්න ඉස්සලා පාරේ ගහ ගන්න. ඊළඟට එනකොට අඹ ගහක් දැම්මොත් ගල් අරගෙන අඹ ගහට ගහලා අඹ කඩාගෙන අන්තිමට ගෙවල් වල උඩුත් කුඩු ගල්ලා එහෙම තමයි යන්නේ. හැබැයි ගෙදරට ගියාම හරිය අහිංසකයි. කිසි ප්‍රශ්නයක් නැහැ. ඉස්කෝලේට ගියාම එහෙමයි පාරේ යද්දි එහෙමයි. බලන්න එකම ළමයාගේ මේ තැන් තුනක හැසිරීම වෙනස්. එකම ළමයාගේ මේ අවස්ථා තුනක හැසිරීම වෙනස්. හිතා ගන්න බෑ මේ ළමයාද කියලා. හරි? මෙන්න මේකට තමයි ළමයා ඕවර් ලෝඩින් කියලා කියන්නේ. මෙන්න මේ හැසිරීමේ වෙනස්කමට තමයි ළමයා ඕවර් ලෝඩින් කියලා කියන්නේ. හරි? එකම මෙතඩ් එක behave කියන මෙතඩ් එක ඕවර්ලෝඩ් කර කර පාවිච්චි කරනවා. අපි මේක කෝඩ් එක්සැම්පල් එකකින් බලමු මෙහෙමයි. අපි તો මෙහෙම මට ඕනේ ඉලක්කම් දෙකක් එකතු කරන්න. මම මේකට මෙතඩ් එකක් ලියනවා. හිතන්න මම ලියන පබ්ලික් මෙතඩ් එකක්. පබ්ලික් ඕනේ අපි ලියමු void return type එක void මෙතඩ් එකේ නම add. ඉලක්කම් දෙක එකතු කරන්න යන්නේ. int a int b return කරනවා මොකද්ද? a plus b. ඔච්චරයි. මේ මෙතඩ් එකට a b පාස් කරනවා. මේ මෙතඩ් එකේ උත්තරය a plus b. ඉලක්කම් දෙක එකතු කරලා ගන්නවා. දැන් කොහොමද කරන්නේ? මේ මෙතඩ් එක void මෙතඩ් එක නේ රිටර්න් කරන්න බෑ ළමයි. අපි මෙතන දාමු int එකක්. මෙහෙම කරමු. int එකක් නැතුව ඕන int එකක් දාමු. මේ මෙතඩ් එක මෙන්න මෙහෙම ලියනවා. දැන් මේ මෙතඩ් එකට කෝල් කරනවා. හරිද? මම add මෙතඩ් එකට කෝල් කරනවා. එතකොට තේරුම් ගන්න මේ add මෙතඩ් එක මොන මෙතඩ් එකක්ද? instance මෙතඩ් එකක්. instance මෙතඩ් එකක් නම් add මෙතඩ් එක. instance මෙතඩ් එක භාවිත කරන්න මට මොකක්ද අවශ්‍ය වෙන්නේ? test class එකේ object එකක් ඕන. මම මුලින්ම test class එකේ object එකක් හදනවා. ඊළඟට t.add method එකට කතා කරනවා. ඉලක්කම් දෙකක් වුණා මම යවනවා 10 20යි කියලා. හරි. එතකොට මෙන්න මේ t.add කියන method එකට 10 20යි පාස් කරාම මේ 10 කියන එක a කියන variable එකකින් අල්ල ගන්නවා. 20 කියන එක b කියන variable එකකින් අල්ල ගන්නවා. a තුයි b තුයි එකතු කරලා return කරනවා. එතකොට තේරුම් ගන්න මෙතනින් මෙන්න මේ method call එක හරියටම සමාන වෙනවා return කරන value එකට. ඒක නිසා අපි දාමු sum කියලා මේකට. හරි. දැන් මම මේක print කරන්න යනවා. system out println. sum. කීයද මට එන්නේ? 5යි කියලා එනවා. system out print line එක print කරාම 10 20 එකතු කරාම 30යි කියලා එනවා. system දැන් මෙහෙමයි. දැන් මේ method එකේ signature එක බලන්න. signature එක කියන්නේ මෙන්න මෙහෙමයි. add signature කියලාමයි method name එකයි parameter type එකයි. parameter types කීයක් තියෙද? දෙකක් තියෙනවා. parameters දෙකක් තියෙනවනේ. int a int b. ඒවයි types මොනවද? int. මෙන්න මේක තමයි method signature.
ඊළඟට දැනගන්න ඕන වැදගත්ම දේ තමයි සිග්නේචර් එක සමාන වෙච්ච මෙතඩ් දෙකක් එකම ක්ලාස් එකේ තියෙන බෑ. ඒක සටහන් කරන්න ඒක වැදගත්. සිග්නේචර් එක සමාන වෙච්ච මෙතඩ් දෙකක් එකම ක්ලාස් එකේ තියෙන්න බෑ. There cannot be two methods with the same signature in same class. එකම ක්ලාස් එකේ සිග්නේචර් එක සමාන වෙච්ච මෙතඩ් දෙකක් තියෙන්න බෑ. ඒකට හේතුවක් තියෙනවා. හරි. දැන් හිතන්න මට ඉලක්කම් දෙකක් එකතු කරගන්න නෙවෙයි ඕනේ. ඉලක්කම් තුනක් එකතු කරගන්න. එතකොට මේ මෙතඩ් එකකින් බෑනේ. එතකොට මම මොකද්ද කරන්නේ? ආ මෙතඩ් එකක් ලියනවා. add කියලාම parameters ගන්න වෙනස් කරලා int a int b int c කියලා. මෙන්න මෙහෙම. මෙයාගේ මෙතඩ් බොඩි එකේ මොකද වෙන්නේ? return a plus b plus c. අපි මෙන්න මේ ලයින් එක මෙහෙම දාමු. කෙලින්ම system out print line එකට මෙන්න මේ t.add දාමු. මෙන්න මෙහෙම. මේ මෙතඩ් එකේ සිග්නේචර් එක මොකද්ද? add int බලන්න මේ මෙතඩ් එකේ සිග්නේචර් සමානද? සිග්නේචර් සමාන නැහැ. මෙතඩ් නේම් එක සමානයි. same method name. හරිනේ? add තමයි මෙතඩ් එක. මෙතඩ් name එක සමානයි. parameter list එක වෙනස්. හරිද ළමයි? method name එක සමානයි. parameter list එක වෙනස්. මෙන්න මෙහෙම තේරුම් ගන්න method name එක සමාන වෙලා parameter list එක වෙනස් කර කර ලියන methods වලට තමයි overloading කියලා කියන්නේ නැත්නම් overloaded methods කියලා කියන්නේ. හරි? එහෙනම් මුලින්ම තේරුම් ගන්න overloading වල වෙන්නේ මෙන්න මෙහෙමයි. overloading same method name different parameter list. ඔන්නක තමයි මුලින්ම තේරුම් ගන්න ඕන එක. same method name different parameter list. ඒ කියන්නේ මොකක්ද දන්නවද? same method name different parameter list කියන එකේ තේරුම තමයි method signatures are different. method signatures වෙනස්. දැන් හරි. බලන්න මේ ඔක්කොම add methods. එකම method එකේ නම ඔක්කොම add methods. හැබැයි parameter list එක වෙනස්. දැන් කොහොමද කතා කරන්නේ ඊළඟ add method එකට? ඊළඟ add method එකට කතා කරන්නේ මෙහෙමයි. t.add මම දාන 10 20 30 කියලා. දැන් එතකොට කෝල් වෙන්නේ මේ අවස්ථාවේදී කෝල් වෙන තේරුම් ගන්න උඩ තියෙන add method එක. ඒක නිසා a + b වලින් උත්තර එනවා කීයක්ද? 30යි කියලා. ඊළඟ අවස්ථාවේ කෝල් වෙන්නේ මොකද්ද? parameters තුනක් තියෙන add method එක. මෙන්න මේ method එක. ඒක නිසා a + b + c වලින් උත්තර එනවා 60යි කියලා. අපිට නම් මේක ඩිබග් කරලා බලන්නත් පුළුවන්. අපි Eclipse වලට ගිහිල්ලා අපි Java project එකක් හදමු. අපි දාමු මේකට overloading. ඊළඟට මෙතනින් අපි හදමු class එකක්. test කියලා. package එක දාමු com.javaclass.overloading. main method එකක් දාන්න. ඒක ඕනෑර copy කරගත්තා නම් මේක දාන්න. මෙහෙම. මේ signature sign කළා දැන්. comments නිය වැඩක් නෑ. right. මෙන්න මේ object එක හදන්න දැන් debug point එක තියන්න. එතන මේ dot එකක් එනවා. දැන් project එක debug කරමු. මෙන්න මේ debug symbol එකක් තියෙනවා. bug එකක් නිකන් මකුළුවෙක් වගේ. මෙන්න මේ මකුළුව වගේ. ආනේ symbol එකේ බොනම් හරි. හරි දැන් debug වෙනවා. line by line යන F6. මෙතෙන්ට ආවා. මෙතෙන්ට ආවට පස්සේ මොකද කරන්නේ? මේ system out print line එකේ t.t කියන object එකේ add කියන method එකට call කරනවා. එතකොට තේරුම් ගන්න මෙතනින් මෙන්න මේ method එක ළඟට යන්න ඕන.
ආන්නේ මෙතඩ් කෝල් එකක් තියෙනවා අපි ඔබන්න ඕනේ F5. හොඳට තේරුම් ගන්න මම මේ කියන F5 F5 ෂෝට්කට්ස් අදාළ වෙන්නේ Eclipse ID එකට තමයි. IntelliJ ID හරි වෙන මොකක් හරි ID එකකින් ඩිබග් කරනවා නම් ඒ ID එකකින් ID එකට ෂෝට්කට්ස් වෙනස් වෙනවා. ඒකත් මතක තියාගන්න. ඒතකොට ඒ වගේ ෂෝට්කට්ස් බලන්න පුළුවන්. මෙතන මේ රන් එකට ගියා නම් මේ තියෙන මේ ඩිබග් කරන ෂෝට්කට්ස් තියෙන ඔක්කොම මෙතන. step into F5 හරිනේ. ඒකට වෙන තැනකට පයින්නවා. step over line by line යනවා නම් තමයි step over කියන්නේ F6. හරිනේ. ඩිබග් කරන එක පටන් ගන්න පුළුවන් F11 වලින්. එහෙම තියෙනවා. ඒක මේ ෂෝට්කට්ස් ටික බලා ගන්න පුළුවන් ID එකේම ෂෝට්කට්ස් ටික දාලා තියෙනවා. අපි දැන් F5 ඔබනවා හේතුව අපි යන්න add method එකට. මෙතෙන්ට බලන්න මේ simple A ට 10යි. දැක්කනේ? B ට කීයද? 20යි. මොකද මෙතනින් 10යි 20යි පාස් කරන දෙක මෙතෙන්ට එනවා. මේ දෙක ඕනනම් මේ තේරුම් ගන්න මේ A + B කියන එක්ස්ප්‍රෙෂන් එකක්. මෙන්න මේ එක්ස්ප්‍රෙෂන් එක ඉවැලුවේට් කරලා නැත්නම් සුළු කරලා බලන්න පුළුවන් මෙතෙන්දීම කොහොමද එක්ස්ප්‍රෙෂන් එක සිලෙක්ට් කරන්න. සිලෙක්ට් කරලා Control Shift I. දැන් මෙතන ඔබන්න ඕනේ Control Shift I. එතකොට බලන්න මේ පෙන්නන්නේ A + B එකතුව 30යි. අන්න එහෙම පෙන්නනවා. නැත්නම් මෙතන A උඩට ගියොත් පෙන්නන්නේ 10යි B උඩට ගියොත් පෙන්නන්නේ 20යි. එක්ස්ප්‍රෙෂන් එක සුළු කරලා බලන්න ඕන නම් එක්ස්ප්‍රෙෂන් එක සිලෙක්ට් කරන්න. ඉවැලුවේට් කරන්න ඕන එක්ස්ප්‍රෙෂන් එක සිලෙක්ට් කරලා Control Shift I එක්වනවා 30 කියලා පෙන්නනවා. හරි. දැන් ආයි F5 ඔබන්න ඔයා. නේ F5 ඔබන්න. හරිනේ. දැන් මෙතනින් print වෙනවා මොකද්ද? 30යි කියලා. ඊළඟට ආයිමත් add method එකට call වෙනවා. එතකොට බලන්න මේ අවස්ථාවේදී call වෙන්නේ පල්ලෙහෙන් දින add method එකට. මම F5 එක නිසා call දුන්නේ නැහැ. ඉතින් මම ආයි ඩිබග් කරලා පෙන්නන්නම්. මෙන්න මේ රතු පාට බටන් එක ක්ලික් කරාම ඩිබග් වෙන එක නවත්තන්න පුළුවන්. ඩිබග් වෙන එක පටන් ගන්න ඕන නම් ආයේ මේ ඩිබග් සිම්බල් එක ඔබන්න. මෙතෙන්ට එනවා. F5 බුව මෙතෙන්ට ආවා. හරි. ඊළඟට F5 ඔබන්න මෙතෙන්ට ආවා. දැන් ආයේ F5 ඔබන්න මොකද මෙතනින් මෙතඩ් කෝල් එකක් වෙන නිසා. මට මෙතෙන්ට තමයි ඩිබග් මේ කහ පාටට සිලෙක්ට් වෙලා තියෙන ලයින් එක ගෙන්න ගන්න ඕනේ. දැක්කනේ? A ට පාස් වෙන්නේ 10යි, B ට පාස් වෙන්නේ 20යි, C ට පාස් වෙන්නේ 30යි. මේ එක්ස්ප්‍රෙෂන් එක ඉවැලුවේට් කරලා බලන්න ඕන නම් එක්ස්ප්‍රෙෂන් එක සිලෙක්ට් කරලා Control Shift I 60යි. හරි. මෙතනින් print වෙනවා 60යි කියලා. දැන් මේන් මෙතඩ එක ඉවරයි. දැක්කනේ? මෙන්න මේක තමයි overloading කියන්නේ. මේ test class එකේ method දෙකක් තියෙනවනේ මෙහෙම. මේ method එකේ signatures තියෙනවනේ. ඔයාලට මතකද නැත්නම් මම කිව්වා මේ program එක compile වෙනකොට compile එකෙන් හදනවා method table කියලා එකක්. මොකද හදන්න ළමයි method table කියලා එකක්. හිතන්න test class එකට හදනවා method table එකක්. හිතන්න මෙන්න මේක තමයි method table එක. test class එකේ method table එක. method table එකේ තියෙන ළමයි method signatures. එක signature එකක් තියෙන මෙන්න මෙහෙම. අනිත් method signature එක මෙන්න මෙහෙමයි. method signatures දෙකක් තියෙනවා. හරි? method table එකේ තියෙන method signatures. දැන් මෙන්න මෙහෙමයි. මේ Java program එක compile වෙනකොට මෙන්න මේ line එකේදී compile එක හඳුනා ගන්නවා. call වෙන්න ඕනේ add නේ. add තමයි method එක. ඊළඟට compile එක දාන්න 10 කිව්වම මේ 10 කියන int එකක් කියලා compile එක දානවා. 20 කිව්වම 20 කියන්නේ int එකක් කියලා දානවා. ඊළඟට compile එකෙන් බලනවා මේ signature එකට ගැලපෙන method එකක් තියෙනවද? තියෙනවනේ. ඒක නිසා තමයි compile වෙන්නේ. ඒ කියන්නේ compile time එකේදී compile එක මේ method එක හඳුනා ගන්නවා. මොකද මේ method එකට call වෙලා තියෙනවා. මෙන්න මේ අවස්ථාවේදී තේරුම් ගන්න compile එකෙන් හඳුනා ගන්නවා call කරන්න යන්නේ මෙන්න මෙහෙම method එකට. මෙන්න මේ හැඩේ තියෙන signature එක තියෙන method එකකට. compile එකෙන් හඳුනා ගන්නවා call කරන්න යන්නේ මෙන්න මේ signature එක තියෙන method එකට. compile එකෙන් බලනවා එහෙම signature එකක් තියෙන method එකක් තියෙනවද කියලා. තියෙනවනේ. කිසිම ගැටලුවක් නැහැ. එතකොට තේරුම් ගන්න compile time එකේදී compile එක හඳුනාගත්තේ මේ අවස්ථාවේදී මෙන්න මේ method call එකේදී උඩ තියෙන method එක
කම්පයිල් ටයිම් එකේදී මෙන්න මේ අවස්ථාවේදී හඳුනාගත්තේ පහලින් තියෙන මෙතඩ් එක. හරි. කොහොමද කම්පයිල් එක මේ මෙතඩ් හඳුනාගන්නේ? මෙතඩ් ටේබල් එක දිහා බලලා. මෙතඩ් ටේබල් එකේ එහෙම මෙතඩ්ස් තියෙනවා. ඊළඟ කතාව. කම්පයිල් එකේ හඳුනාගත්ත මෙතඩ් එකම තමයි ළමයි රන් ටයිම් එකේදී රන් වෙන්නේ. කම්පයිල් මෙන්න මේ අවස්ථාවේදී කම්පයිල් එක හඳුනාගත්තේ මේ මෙතඩ් එක. රන් ටයිම් එකේ රන් උනේත් මේ මෙතඩ් එක. මම එක පෙන්නුවා දැන්. ඩිබග් කරලා. කම්පයිල් ටයිම් එකේදී කම්පයිල් එක හඳුනාගත්තේ මේ මෙතඩ් එක. රන් ටයිම් එකේදී රන් උනේත් මේ මෙතඩ් එක. හරිද? එතකොට තේරුම් ගන්න රන් ටයිම් එකේ රන් වෙන මෙතඩ් එක තීරණය කරේ කම්පයිලර්. අන්න වැදගත් වාක්‍යයක්. ඒක ලියා ගන්න. මොකද මම කිව්ව වැදගත් වාක්‍යය? රන් ටයිම් එකේ රන් වෙන මෙතඩ් එක තීරණය කරේ කම්පයිලර්. දැන් එහෙනම් මට කියන රන් ටයිම් එකේ රන් වෙන මෙතඩ් එක කියන එකට අපි විශේෂ වචනයක් කිව්වා. මොකද්ද? මෙතඩ් රෙසලූෂන්. රන් ටයිම් එකේ රන් වෙන මෙතඩ් එක තීරණය කරේ කම්පයිලර් කියන්නේ. මෙතඩ් රෙසලූෂන් එක කරේ කම්පයිලර්. ඒක තමයි මෙතනදී වැදගත්කම. Method resolution is done by compiler. Method resolution කියන්නේ ළමයි run time එකේ run වෙන method එක. overloading වල හොඳට තේරුම් ගන්න method resolution is done by compiler. Method resolution කියන්නේ run time එකේ run වෙන method එක. run time එකේ run වෙන method එක තීරණය කරේ compiler තමයි. JVM එක නෙවෙයි. ඒක නිසා තමයි තේරුම් ගන්න ළමයි overloading වලට compile time polymorphism කියන්නේ. දැන් මම කියවනේ කලින් polymorphism වර්ග දෙකයි. මොකද්ද? කොහොම අපේ note එක. මේ තියෙන compile time polymorphism, run time polymorphism. compile time polymorphism වලට උදාහරණ තමයි overloading. overloading වලටයි compile time polymorphism ඉස්සෙල්ලා බලන්න overloading කියන්නේ මොකද්ද? same method name different parameter list. නැත්නම් signature එක වෙනස් වෙච්ච method එකම class එකේ තියෙනවා. same method name different parameter list. හරි? signature එක වෙනස් වෙන්නේ parameter list එක වෙනස් වෙලා. method name එක වෙනස් වෙලා නෙමෙයි. method name එක සමානයි. ඇයි ඒකට compile time polymorphism කියන්නේ? method resolution is done by compiler. run time එකේ run වෙන method එක තීරණය කරන්නේ compiler. ඒකයි ඒකට compile time polymorphism කියන්නේ. run time polymorphism කියන්නේ මෙහෙමයි. method resolution is done by JVM. run time එකේ run වෙන method එක තීරණය කරේ JVM එක. අපි අර example එක අරන් බලමු ඕන. අපි ලියුවන example එක. මෙන්න මේ marry method එක. මෙන්න මේක අපි ගිහලා දාමු. මෙන්න මේකට Eclipse වලට දාලා මේක ඩිබග් කරමු. මේකේ ප්‍රොජෙක්ට් එකක් හදමු. file new java. මෙතනින් දාමු අපි 4 overriding. මුලින්ම හදමු test class එකක්. ඒකට දාන්න main method එක. එතන අපි පැකේජ් එකක් දැම්මේ නැත්නම් මෙහෙම default package කියලා එනවා. අපි අතින් ලියුව package statement එකක් package com.javaclass.overriding. මෙහෙම දැම්මට පස්සේ බලන්න error එකක් වගේ එකක් පෙන්නනවා. ඒතර මේ error එක උඩ click කරලා මෙන්න මෙහෙම මේ move test to package කියන එකට දැම්ම ගමන් බලන්න අදාළ package එකට ගන්නට යනවා. ගැටලුවක් නැහැ. මම ඒක කරපු දේ තේරෙන්නේ නැත්නම් මේ class එක delete කරලා දාන්න. package එක delete කරලා දාන්න. source එකට යන්න. source folder උඩ click කරලා class එකට ගිහිල්ලා මොනවා මෙහෙම කරන්නත් පුළුවන්. source folder එක උඩ click කරලා මෙහෙම මුලින්ම package එකට ගිහිල්ලා package එකක් හදලා ඉන්නත් පුළුවන්. com.javaclass.overriding. මොන package එකක් හදුවා. ඊළඟට package එක උඩ right click කරලා class එක හදන්න පුළුවන්. test මෙහෙම. ඒකට දාන main method එක. හරිද? ඊළඟට ඕනනම් කියලා තව හදන්න පුළුවන් මෙහෙම class එකක් father කියලා. තව class එකක් හදන්න child කියලා. දැන් child කියන්නේ child class එකනේ. father කියන්නේ parent class එක. අපි child නෙමෙයි අපි දාමු son කියලා. එතකොට හරියි. මෙතනින් ගිහින් දාන refactor rename. refactor rename එකෙන් කරන්නේ මොකක්ද දන්නවද? මම child class එකේ නම වෙනස් කරන්න යනවා child නෙමෙයි son කියලා. refactor rename. දැන් son කළාම බලන්න මේක son class එක.
මේක ෆාදර් ක්ලාස් එක. හැබැයි සන් එක චයිල්ඩ් වෙන්න ඕනේ. ෆාදර් පේරන්ට් එක. එහෙනම් next steps. දැන් හරි. ෆාදර් එක තිබ්බ මොකද්ද මෙතඩ් එක? මැරි මෙතඩ් එක. ඒක මෙන්න මෙතනින් කොපි කරලා දාන්න. ඊළඟට මෙහෙම අරහෙට මෙහෙට වෙලා තියෙනවා නම් Eclipse IDE එකේදී මේක ෆෝමැට් කරන ක්‍රමයක් තියෙනවා. ෆෝමැට් කරනවා කියන එක කෝඩ් බේස් එකකින් පිළිවෙලකට හදනවා වගේ එකක්. ෆෝමැට් කරන්නේ control A සිලෙක්ට් කරන්න control A එකෙන් ඊළඟට control shift F සම්පූර්ණයෙන් ෆයිල් එක ෆෝමැට් වෙනවා. ඒ කියන්නේ ඇද වෙච්ච ටික ඔක්කොම පිළිවෙලකට එනවා. ඔක්කොම system out print line එක line එකෙන් පටන් ගන්නවා. එහෙම. sun class එකට ගිහිල්ලා මොකද කරන්නේ? method එක override කරනවා. අපි මේක දාන්න ඕන ළමයි මේ parent class එකට. මෙන්න මෙහෙම. sun class එකට මේක දාන්න. හරි. දැන් test class එකට ගිහිල්ලා මොකද කරන්නේ? runtime polymorphism behavior එක ගන්න නම් අපි father class එකෙන් තමයි reference එක දෙන්නේ. දීලා object එක හදන්නේ child sun class එකේ. හරිනේ? parent reference can be used to all child object. ඊළඟට sun.marry method එකට call කරනවා. හරි. දැන් debug point එකක් තියන්න මෙතෙන්ට. ඒක debug කරන්න. debug symbol එක ඔබන්න. මෙතනින් නවතිනවා. F5 ඔබන්න. marry method එකට යනවා. marry method එක ඇතුළට යන්න ඕන නම් F5 ඔබන්න. දැක්කද මේ sun class එකේ marry method එක තමයි call වෙන්නේ. F5 line by line යන්න පුළුවන්. ඉවරයි. මේ method එක ඉවරයි. ඔන්නම තමයි debug වෙන්නේ. හරිනේ? runtime එකේ run වෙන්නේ JVM එකේ select කරව method එක. ඉතින් තාත්තර marry method එකක් තියෙනවා. sun මේ marry method එක override කරන්නේ නැහැ. දැන් මොකද වෙන්නේ? override කරේ නැත්නම් parent එකේ inherit වෙනවා. මේ අවස්ථාවේ අපි run කරන්න ගියොත් වෙන්නේ මොකක්ද දන්නවද? father ගේ marry method එක call වෙනවා. ඒක අපි කලිනුත් දැක්කා. ඒක උනා debug කරලා බලන්නත් පුළුවන්. දැක්කද? father ගේ marry method එක call වෙනවා. මෙන්න මෙහෙම ළමයිව ලියන program එක debug කර බලන්න. එතකොට හරි. ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. දැන් එහෙනම් හිතනවා overloading කියන අදහසක් ආවා කියලා. හරිද? overloading කියන්නේ මොකද්ද? මුලින්ම method name එක සමානයි parameter list එක වෙනස්. same method name different parameter list. හරිද? overloading වලට කියනවා compile time polymorphism කියලා. ඇයි compile time polymorphism කියන්නේ? method resolution is done by compiler. මොකද්ද method resolution කියන්නේ? runtime එකේ run වෙන method එක. runtime එකේ run වෙන method එක තීරණය වුණේ compile time එකේදී. ඒකට compile time polymorphism කියන්නේ. overriding වලටයි runtime polymorphism කියන්නේ. method resolution is done by JVM. runtime එකේ run වෙන method එක තීරණය කරේ JVM එක. දැන් ඒක හරි. ඒක තමයි ළමයි overloading සහ overriding වල සරල අදහස. compile time polymorphism and runtime polymorphism. ප්‍රශ්න තියෙනවද මේකේ?